समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ ජීවිතේ අයිතිවාසිකම කියලා අපි හිතාගෙන ඉන්න දේවල් සත්‍ය වශයෙන්ම එහෙම අයිතිවාසිකමක් සාරයක් පවරාගෙන කටයුතු කරන්න පුළුවන් තත්ත්වයන් නෙමෙයි. ඒක අපි හැම කෙනෙක්ම ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන තත්ත්වයක්. එතකොට මේ தත්ත්වය අපි ඊටාම හොඳින් තේරුම් ගත්තාම අපට පුළුවන් අවබෝධයේ පැත්තට බර වුණු අවබෝධයේ පැත්තට නැමුණු ශ්‍රාවකෙක් හැටියට ජීවිතය ගොඩනගා ගන්නට. එතකොට අවබෝධයේ කරා නැමුණු අවබෝධයේ කරා බර වුණු චින්තනයක් ගොඩනගා ගන්නවා නම් අපි එක දෙයක් මුලින් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි මේ පවතින සියලු අයිතිවාසිකම් මරණයෙන් කෙලවර වන බව. ඒක සියලුම අයිතිවාසිකම් වලට සාධාරණ බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා ඒ බඳු ජීවිතයක් තියෙන නිසා අර පඨම අග්ග සූත්‍රයේ තියෙනවා චත්තාරිමානි භික්කවේ අග්ගානි පින්වත් මහණෙනි අග්‍ර වූ කාරණා හතරක් තියෙනවා. මොනවද අග්‍ර වූ කාරණා හතර? කතමානි චත්තාරි. මොනවද හතර? සීලග්ගං සමාධියග්ගං පඤ්ඤග්ගං විමුක්තියග්ගං ඉමානිකෝ භික්කවේ චත්තාරි අග්ගානීති. අග්‍ර දේවල් අතර පින්වත්නි සීලයමයි අග්‍ර. මොකද සීලය තුලින් තමයි ඕලාරික කෙලෙස් මැඩ පවත්වන්නේ. සමාධියග්ගං සමාධියයි අග්‍ර. හේතුව සමාධිය තුලින් තමයි අපට මේ අපේ ජීවිතය තුල අපේ අභ්‍යන්තර චිත්තසංතානය තුල සමාධිය තුලින් තමයි අපට යථාර්ථය තේරුම් ගන්න තැනකට යථාර්ථය තමා තුලින්ම අත්දකින්න තැනකට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. පඤ්ඤග්ගං ප්‍රඥාව තුලින් තමයි හේතුඵල ධම පිළිබඳ විනිවිද වැටහීමක් විනිවිද අවබෝධයක් ගොඩනගා ගන්න අපිට හැකි වෙන්නේ. එබඳු විනිවිද ප්‍රඥා සහිත ශ්‍රාවක භාවයක් තුලින් තමයි සදාතනික නිවීමක්, ඒ කියන්නේ මිදීමක් හිත තුළ අත්දකින්නේ. ඒ සදාතනික මිදීම කියලා අපි මෙතන කතා කරන්නේ විමුක්තියයි. ඒ නිසා ලෝකයේ අග්‍රම දේ විමුක්තිය. විමුක්තිය කියලා කියන්නේ මිදීම. මේ ලෝකෙන් මිදෙනවා. හේතුව අපි මුලින්ම පැහැදිලි කරපු කාරණේ. මොකද සියලු අයිතිවාසිකම් මරණයෙන් කෙලවර වන නිසා හිත මිදීමකටපත් කරගන්න එක ඊටාම වැදගත් දෙයක්. එබඳු මිදීම පිණිස ප්‍රායෝගික ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අපට වදාලා. ඒ ප්‍රායෝගික ක්‍රමවේදය තුල අපි ක්‍රමානුකූලව ගොඩනගෙනකොට අපේ හිත තුල නිවීම තහවුරු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ නිවීම තහවුරු වීම දක්වාම අපි වීරිය කළ යුතුයි. නිවීම තහවුරු වීම දක්වාම අපි උත්සාහ කළ යුතුයි. නිවීම තහවුරු වීම දක්වාම අපි උත්සාහය අත නොහැර ඉදිරියට යා යුතුයි. නිවීම තහවුරු වීම දක්වාම වීරිය උත්සාහය මත පදනම්ව අපේ ජීවන චර්යාව ගොඩනගා ගත යුතුයි.
ඒ බඳු ගොඩනැගීමක් තියෙන තැනක තමයි සදාතනික නිවීමක්, සදාතනික සුවපත් වීමක් අපට අත්දකින්න ලැබෙන්නේ. ඒ අත්දැකීමට අපි ක්‍රමානුකූලව ටිකෙන් ටික එකතු විය යුතුයි. ඒ බඳු එකතු වීමකට බුදුදහම ඊටා ප්‍රබල අනුශාසනාවක් කරනවා. ඒ අනුශාසනාවත් සමග අපට පුළුවන් සදාතනික සැනසීමට අපේ ජීවිතේ විවෘත කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම රමණීය දේශනාවක් තමයි උපක්ඛිලේශ සූත්‍රය කියලා කියන්නේ. උපක්ඛිලේශ නමින් සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ දේශනාව අංගුත්තර නිකායට අයිති දේශනාවක්. බුද්ධ දේශනාව පටන් ගන්නේ පංචමේ භික්කවේ ජාතරූපස්ස උපක්ඛිලේසා යේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං ජාතරූපං න චේව මුදු හෝති නච කම්මනීයන් නච පහස්සරං. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි, යම් අතිරේක කාරණයකින් කිලිටි වෙච්ච රත්තරන්. දැන් හැබැයි මේ රත්තරන් ගැන අපි මේ පහු කාලේ දේශනා කීපයක් කළා. ඒ වගේ එකක් නෙමෙයි මේක. මේක වෙනම දේශනාවක්. ඒ දේශනාවේ එකක් කියලා හිතන්න එපා. ක්ලේශයන්ගෙන් කිලිටි මේ ජරාව, දූවිලි ජරා ජීර්ණ වෙච්ච අතිරේක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච රත්තරන් මෘදු නෑ කියනවා. සෞම්‍ය නෑ කියනවා. ඒවා රන්කරුවෙක් යෝග්‍ය වැඩ සඳහා ඒ විදියටම යොදාගන්නේ නෑ කියනවා. ඒ බඳු රත්තරන් ප්‍රභාස්වරත් නෑ කියනවා. රත්තරන් වලට වෙනත් ලෝහ වර්ගයක් මිශ්‍ර වුණොත් එහෙම මේ රත්තරන් වල පවතින ශක්තියත් දුර්වල වෙනවා කියනවා. ඒ කියන්නේ වහා බිඳෙන කැඩෙන සුළු බවක් ඇති වෙන්නේ කියනවා. රණින් කලාය කියලා මේ ප්‍රතිවේද කරන, රණින් කලාය කියලා පැහැදිලි කරන බවකුත් ඒකේ නෑ කියනවා. රත්තරන් වල ඇති උපක්ලේශ වර්ග 5ක් තියෙනවා කියනවා. රත්තරන් වල තියෙන උපක්ලේශ වර්ග 5ක් තියෙනවා කියනවා. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපක්ලේශ 5ක් කියනවා. කතමේ පඤ්ඤ අයෝ ලෝහං තීපු සීසං සංඤං හිමේකෝ භික්කවේ පංච ජාතරූපස්ස උපක්ඛිලේසා. මෙන්න මේව තමයි රත්තරන් වල කිලිටි භාවයේ හදන උපක්ලේශ 5. පළවෙනි එක කළු ලෝහ කියලා. දැන් මේක දේශනා කරන්නේ බුද්ධ කාලේ. මේක මතක තියාගෙන අහන්න. කළු ලෝහ. ඊට පස්සේ ඒක ඒවායේම ඒ කළු පැහැයේ නැති ලෝහ වර්ගයක් තිබිලා තියෙනවා. ඒ කාලේ රත්තරන් කරපු මිනිස්සු, රත්තරන් වැඩ කරපු මිනිස්සු මේවා දැනගෙන ඉන්නේ නැති. ඊළඟට කළු ලෝහ ඊයම්. ඊළඟට ඊයම් වල තව එකක් ඒ කාලේ පාවිච්චි කරලා තියෙනවා සුදු ඊයම් කියලා. ඊළඟට රිදි. කළු ලෝහ ඊයම්, සුදු ඊයම්, රිදි. මෙන්න මේ වයින් තමයි පිරිසිදු රත්තරන් ඒ පිරිසිදු භාවයේ දුර්වල කරලා දාන්නේ කියනවා. එතකොට රත්තරන් වැඩ කරන මිනිස්සු ඒවා Tamanගේ වැඩ කටයුතු සඳහා යොදාගන්නේ නැහැ. ඒවා යොදාගන්නේ නැහැ. ඒවා හිම යොදා ගන්න බෑ පින්වත්නි. ඒවා යොදා ගැනීම ඊටම අසාර්ථක දෙයක්. මොකද ඒවට ලොකු වටිනාකමක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පින්වත් මහණෙනි යම් උපක්ලේශයන්කින් කිලිටි වෙච්ච රත්තරන් මෘදුත් නැහැ කියනවා. ඒ කියන්නේ කළු ලෝහ, ඊයම්, සුදු ඊයම්, රිදී වගේ දේවල් රත්තරන් වලට මිශ්‍ර වුණාට පස්සේ ඒවා මෘදුත් නැහැ කියනවා. ඒවා යෝග්‍යත් නැහැ කියනවා. වැඩකට ගන්නත් අමාරුයි කියනවා. ප්‍රභාස්වරත් නැහැ කියනවා. රත්තරන් වල දිස්නයත් නැහැ කියනවා. වහා බිඳෙන සුළුයි කියනවා. ඒ වගේම රණින් කලාය කියලා මැනවින් සකස් කරන්න පුළුවන් මට්ටමකුත් නැහැ කියනවා. ඒ නිසා ඒවට ලොකු වටිනාකමකුත් නැහැ කියනවා. අන්න ඒ වගේ යම් කාලෙක
ඒ රත්තරන් වල මේ පංච උපක්ලේශයන් නැත්තම් ඒවයින් රත්තරන් මිදිලා නම් ඒ කියන්නේ කළු ලෝහ ඊයම් සුදු ඊයම් රිදී වගේ දේවල් වලින් ඒ රත්තරන් මිදිලා නම් ඒ බඳු මිදිච්ච තැනක රත්තරන් බොහොම මෘදුයි කියනවා. ඕනෑම කටයුත්ත මේක උපක්ඛිලේශ සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ. ඒවා ඕනම කටයුත්තකට යෝග්‍යයි කියනවා. ඕනම කටයුත්තකට ගන්න පුළුවන් මට්ටමේ දෙයක් කියනවා. ඒවා බොහොම ප්‍රභාස්වරයි කියනවා. මොකද අර පංච උපක්ලේශයන්ගෙන් ඒවා මිදිලා. මුද්දකට කුණ්ඩලාභරණයකට ගන්න ඒවා හොඳ මට්ටමින් තියනවා කියනවා. ගෙලෙයි බඳින ආභරණයකට මාලයකට පළඳනාවකට ගන්න සුදුසුයි. මොකද ඒ රත්තරන් පස් ආකාරික උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා නැහැ කියනවා. ඒව මේවං කෝ භික්කවේ පංචමේ චිත්තස්ස උපක්ඛිලේශ. අන්න ඒ වගේ පින්වත් මහණෙනි මේ පුද්ගලයාගේ අභ්‍යන්තර චිත්තසංතානයත් උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? යේහි උපක්ඛිලේසීහි උපක්ඛිලිට්ටං චිත්තං නචේව මුදු හෝතු නච කම්මනීයංච පවස්සරං පබංගුච නච ධම්මං සමාදියති ආසවානං කායාය. එතකොට මෙන්න මේ මායෙන් හිත මුදව ගන්නේ නැතුව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා ආශ්‍රව ක්ෂය කරලා මනවින් සමාධියටපත් වෙනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් මනවින් සමාධිමත් වෙනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් එයාට කවදාවත් ඒ බඳු සමාධියක් කරා යන්න පුළුවන්කමක් නැහැ කියනවා. ඒ බඳු සමාධියක් කරා යන්න පුළුවන්කමක් නැහැ කියනවා. එයාගේ හිත මනවින් සමාධිය කරා පැමිණෙන්නේ නැහැ කියනවා. හේතුව තමයි පංචවිධ උපක්ලේශයන්ගෙන් හිත මනවින් මිදිලා නැහැ කියනවා. එතකොට යාට ධ්‍යාන මාර්ගඵල ඵල සමාපත්තියකට සමවදිනවා, සමාධිමත් වෙනවා, ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් කරගන්නවා. එහෙම තත්වයක් කවදාවත් අත්දකින්න ලැබෙන්නේ නැහැ. කතමේ පඤ්ඤ මොනවද මේ හිත බලන්න මේ හිතේ ඇති වෙන උපක්ලේශ වලින් මිදෙන්න මල් පූජා කළා කියලා ලොකු දෙයක් කරගන්න අමාරුයි. පහන් පත්තු කළා කියලා මේ උපක්ලේශයන්ගේ දුරු වීමක් අත්දකින්න ලැබෙන නිසා තමයි අද මේ වත්පිළිවෙත් මතම ශක්තිමත් වෙච්ච වත්පිළිවෙත් මතම දායාද වෙච්ච බොහෝ දෙනෙකුට නිවීම සම්බන්ධ පණිවිඩය ගැන අදහසක් ගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට හරියට රත්තරන් වල තියෙන පංච උපක්ලේශයන් වගේම හිත තුල පවතින උපක්ලේශයන් තියෙනවා. ආශ්‍ර සමාධිමත් කරගෙන ධානයට සමවැදිලා ආසවානං කයාය. ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස හිත පවත්ව ගන්න බැරි මට්ටමට තමා තුල ක්‍රියාත්මක වෙන උපක්ලේශ තියෙනවා. ඒවයින් හිත මුදව ගන්න අපට ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එතකොට මේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තිබ්බොත් තමයි එතන එයාගේ හිත සමාහිත කරගෙන හිත දියුණු කරගෙන අවබෝධය කරා Tamanගේ හිත පමුණුවා ගන්න පුළුවන් වෙන්නේ. කතමේ පංච මොනවද ඒ කාරණා පහ? කාමච්ඡන්தோ, ව්‍යාපාදෝ, තීන මිද්දෝ, උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡා. මෙන්න මේවා තමයි Tamanගේ හිත තුල අවබෝධය කරා යන්න නොදී හිත මැඩගෙන පවතින උපක්ලේශ. එතකොට මේවා අපිට නිතර අහලා පුරුදු නිසා මේ කියන්නේ නීවරණ ධර්මනි කියලා අපේ ඔළුවට ආවට මේවා කොහොමද උපදින්නේ, මේවා කොහොමද නිරුද්ධ වෙන්නේ කියන කාරණය අපිට හරියට අදහසක් තියෙන්න ඕන. කාමච්ඡන්දේ ඇති වෙනකොට ඒ කාමච්ඡන්දේ ඇතිවීමේ හැඩය, ඇතිවීමේ ස්වභාවය පිළිබඳ අපට අවබෝධයක් තියෙන්න ඕන. මේවා අපි පාඩම් කරලා තියෙන බව ඇත්ත. මේවා කටපාඩම් කරලා අපි මතක තියාගෙන ඉන්න බව ඇත්ත. නමුත් කටපාඩම් කරලා මතක තියාගෙන හිටිය පමණින් අවබෝධය කරා යන්න බැරි නිසා මේවා තියෙන තාක්කල් කොයිතරම් බණ ඇහුවත් එයාගේ චිත්තාභ්‍යන්තරය පාරිශුද්ධිය කරා පැමිණ උපක්ලේශයන්ගෙන් බැටකන Tamanගේ චිත්තසංතානෙ උපක්ලේශයන්ගෙන් මුදවාගෙන
ධ්‍යාන මාර්ගඵලවලට යෝග්‍ය පරිදි Tamanගේ හිත පවත්වාගෙන චිත්ත සමාධිය තුලින් අමා නිවනටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. හේතුව මේවා අපි දැනගත්තට මදි. මේවා උපදින්නේ කොහොමද? මේවා නිරුද්ධ වෙන්නේ කොහොමද? මේවායින් නිදහස් වෙච්ච හිතක ස්වභාවය කෙබඳුද කියන කාරණා පිළිබඳ අපිට නුවණක් තියෙන්න ඕන. ඒ නුවණ නැත්තම් අවබෝධය කරා යන්න බෑ. එතකොට යම් කාලයක යා තුල කාමච්ඡන්දයෙන් මිදිලා නම්, ව්‍යාපාදයෙන් මිදිලා නම්, තීන මිද්දෙන් මිදිලා නම්, උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡා කියන මේවායෙන් හිත මිදිලා නම්, පංචවිධ උපක්ලේශයන්ගෙන් මනවින් හිත මිදිලා නම්, එවිට හරියට හිත හරි මෘදුයි කියනවා. මෘදුයි. ධ්‍යාන මාර්ගඵල ආදී කටයුතු වලට ඒ හිත හරිම යෝග්‍යයි කියනවා. ප්‍රභාස්වරයි කියනවා. ඒ හිත වහා බිඳිලා යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ධර්ම මාර්ගය තුල බොහොම ස්ථාවරව හරියට කොන්ක්‍රීට් දාපු ස්තම්භයක් වගේ බොහොම ඍජුයි. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස මනවින් එයාගේ හිත සමාධිමත් වෙනවා. විශිෂ්ට ඥානයකින් සාක්ෂාත් කළ යුතු යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ විශිෂ්ට ඥානින් යා සාක්ෂාත් කරගෙන ඒ පැත්තට හිත නැඹුරු වෙනවා. එතකොට එයාට සමත විපස්සනා වශයෙන් හිත වඩා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් හිත වඩන්න කලින් ඒ හිත තුල පවතින පංචවිධ උපක්ලේශයන් අයින් කරගන්න යාට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එතකොට ඒකට එයා කැමති වෙනවා නම් අනේක බුද්ධ 이르දි ප්‍රාතිහාරයන් තමන් තුල මේ ඉද්ධිපාද ධර්මයන් තමා තුල දියුණු කරගෙන ඉදිරියට යාට හිත පවත්වගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට නීවරණයන්ගෙන් බැට කනකොට එතන එ르දිපාද ධර්මීකද උදව්ව අරගෙන එතනින් එහාට ඒ පුද්ගලයාට Tamanගේ හිත පුහුණු කරගෙන යන්න උවමනාව තිබ්බොත් ඒ පුහුණු කරගෙන ඉදිරියට යන්න උවමනාව තියෙන ශ්‍රාවකයාට පුළුවන් හිත ඒවායේ මුදව ගන්න. එතකොට එයාට පුළුවන් Tamanගේ හිත තුල මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡා කියන නීවරණ ධර්ම උපදින්නේ කොහොමද කියලා දැනගන්න. ඒවා හිත තුල නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඒවා දැනගන්නේ නැතුව කොච්චර බණ ඇහුවත් කොච්චර සිල් රැක්කත් එයාට ප්‍රායෝගිකව ප්‍රතිඵල ලබන්න බෑ. ඒ කියන්නේ පිරිසුදු රත්තරන් වලට අර මුලින් කියපු පස් ආකාරයක ඊයම් ඊට පස්සේ ඔය අපි මුලින් මතක් කරපු ඒ සුදු ඊයම් තඹ මේවා මිශ්‍ර වුණාට පස්සේ පිරිසුදු රත්තරන් වල පාරිශුද්ධිය කෙලසෙනවා වගේ මේ උපක්ලේශයන් උපදින විදිහ අපි දැනගන්න ඕන. ඇත්තටම කාමච්ඡන්දේ කොහොමද උපදින්නේ? ව්‍යාපාදේ කොහොමද උපදින්නේ? තීන මිද්දේ කොහොමද උපදින්නේ? මේවා උපදින්නේ ආයතන 6 හරහා පින්වත්නි. මේවා ආයතනයන් පදනම් කරගෙන අවිද්‍යා සහගත ක්‍රියාකාරීත්වයම පදනම් කරගෙන Tamanගේ හිත තුල උද්ගත වන තත්ත්වයන්. දැන් හොඳට බලන්න කාමච්ඡන්දයක් උපන්නා නම් එයාගේ හිත තුල කාමච්ඡන්දේ යාගේ හිත තුල උපදින්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. කාමච්ඡන්දේ යාගේ හිත තුල උපදින්නේ නාම රූප පදනම් කරගෙනයි. නාම රූප ධර්මයන් පදනම් කරගෙන. මේ නාම රූප ධර්මයන් තුල අවිද්‍යා සහගත පරිකල්පනයන් ගොඩනැගිලා තියෙන තාක්කල් එයා තුල කාමච්ඡන්දේ උපදිනවා. එතකොට නාම රූප ධර්මයන් පිළිබඳ යථාර්ථ අවබෝධයට ආපු තැනක තමයි යා කාමච්ඡන්දේ නිදහස් වෙච්ච සැබෑ ශ්‍රාවකෙක් විදියට යාට විවෘත වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ බඳු විවෘත භාවයක් පිණිස අපි ක්‍රමානුකූලව පිළිවෙත් පුරාගෙන ඉදිරියට ධර්මයේ දියුණු කරගෙන යා යුතුයි. දැන් එයා අත්දකින්න ලෝකයේ තුල එයා තුල කාමච්ඡන්දය උපදින්නේ මූලික වශයෙන් එයාගේ හිත තුල කාම ධාතුව ක්‍රියාත්මක වන නිසා. කාම ධාතුව කියලා කියන්නේම රාගානුසය තමයි. රාගානුසය. ව්‍යාපාද ධාතුව කියලා කියන්නේ ව්‍යාපාද ධාතුව නිසා තමයි ව්‍යාපාදය උපදින්නේ. ඒක හැඟීමක්. ඒක හැඟීමට අවිද්‍යාසහගත ක්‍රියාකාරීත්වය නිසා ඒ හැඟීමට අනවශ්‍ය වටිනාකමක් අපි ආරෝපණය කරලා තියෙනවා. ව්‍යාපාදයේ උපදින විදිහට තමන්ගේ හිත සකස් වෙලා තියෙන අවිද්‍යාව සහගතවයි. මොකද ව්‍යාපාදයේ ඇති වෙලා ව්‍යාපාදය ඇති වෙන්නේ ව්‍යාපාද ධාතුව නිසා. ව්‍යාපාද ධාතුවටම තමයි අපි පටිඝ අනුසය කියලා කියන්නේ. මේ අනාදිමත් කාලයක් තිස්සේ අනුසය තියෙන තාක්කල්
මේ අනුසය ධර්මයන්ම පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය ආදී අනුසය ධර්මයන් ක්‍රියාත්මක වන තාක්කල් එයා තුල මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුජ, විචිකිච්ඡා ආදී කාරණා මතුවෙනවා කියන එක හම්බයක් නෙමෙයි. එතකොට ඒවා මතුවෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. මේ මතුවෙන්නේ අවිද්‍යා සහගත මානසිකාරයේ පදනම් කරගෙනයි. ඇත්තටම පින්වත්නි මේවා හිතේ උපදින ධර්ම, මේවා සත්‍ය වශයෙන්ම භෞතික ලෝකේ පවතින දේවල් නෙවෙයි. මේ භෞතික ලෝකේ කාමච්ඡන්දේ කියලා එකක් නැහැ. කාමච්ඡන්දේ කියන එක හිතේ උපදින එකක්. එතකොට අපි තේරුම් ගන්න ඕන தත්වයක් තමයි ව්‍යාපාද ධාතුව පදනම් කරගෙන. ඒ කියන්නේ ව්‍යාපාද ධාතුව කියන්නේ පටිඝ සංඥා, පටිඝානුසය පදනම් කරගෙන යා තුළ ව්‍යාපාදේ ඇති වෙනවා. මේවා මොනවා පදනම් කරගෙන ඇති වුණත් පින්වත්නි මේවා ඇති වෙන්නේ මානසිකාරය පදනම් කරගෙනයි. මානසිකාරයේ තියෙන තාක්කල් විතරයි මේ ධර්ම හිත තුල උපදින්නේ. එතකොට මානසිකාරයේ තියෙන තාක්කල් මේ හිත තුල කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුකුජ, විචිකිච්ඡා ආදී උපදිනවා. දැන් විචිකිච්ඡාවම ගන්න බලන්න. දැන් විචිකිච්ඡාව කියලා කියන්නේ ආට බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් තියෙන්න පුළුවන්. ධර්මයේ ගැන සැකයක් තියෙන්න පුළුවන්. සංඝයා ගැන සැකයක් තියෙන්න පුළුවන්. ඒ වගේම පෙර භවයේ ගැන සැකයක් තියෙන්න පුළුවන්. පසු භවයේ ගැන සැකයක් තියෙන්න පුළුවන්. පෙරපසු භව දෙකම ගැන සැකයක් තියෙන්න පුළුවන්. දැන් ඔබේ හිත තුල නේද මේ සැකේ උපදින්නේ? දැන් බුදුරජාණන් වහන්සේ තුල සැකයක් උපදිනව නෙමෙයි, බුදුරජාණන් වහන්සේ පිළිබඳ මගේ හිත තුලයි සැකේ උපදින්නේ. සැකේ කියන්නේ මගේ හිතට ආйти තත්ත්වයක්. එතකොට ඇත්තටම මේ සැකේ පවතින්නේ කොච්චර වෙලාවක්ද? ඒ සැකේ පවතින්නේ ඔබ තුල මානසිකාරයේ පවතින තාක්කල් විතරයි. දැන් සැකේ ඇති වෙන විදිහට කල්පනා කරනකොට තමයි සැකේ උපදින්නේ. දැන් බලන්න පෞල් සංස්ථාවල උනත් ප්‍රශ්න ඇති වෙනකොට හොඳට කල්පනා කරලා බලන්න. ඒ සැකය ඇති වෙන පිළිවෙලට යා මානසිකාරයේ පැවැත්වුවොත් විතරයි යාගේ හිත තුල සැකේ උපදින්නේ. ඊට පස්සේ මේ මානසිකාරයේ වෙන පැත්තකට ගියාට පස්සේ ඊට අනුව දැන් අර ඇතිවෙච්ච සැකේ එතනම නිරුද්ධ වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ හිත තුල ආයේ සැකේ නෑ. ආයෙත් ඒ අනුව මානසිකාරය කළොත් ආයෙත් සැකේ උපදිනවා. එහෙමනම් මේ ඔක්කොම උපදින්නේ මානසිකාර ප්‍රත්‍යයෙන් කියලා අපි දැනගන්න ඕන. මානසිකාරයේ නිරුද්ධ වීමෙන් මේ නීවරණ ධර්මයන් නිරුද්ධ වී යනවා කියලා දැනගන්නකොට මේවා නිරෝධ ධර්ම විදියට දකිනකොට මේවාට අනවශ්‍ය වටිනාකම් හිටින්නේ නෑ. අනවශ්‍ය වටිනාකම් හිටියොත් තමයි හිත බරපතල විදියට කෙලෙසුන්ගෙන් බැටකන්න පටන් ගන්නෙ. කෙලෙසුන්ගෙන් බැටකන්නේ නැති හිතක් තුල තමයි පින්වත්නි සම්මා සමාධිය උපදව ගන්න වෙන්නේ. එහෙනම් සම්මා සමාධිය උපදව ගන්න බුද්ධ වන්දනා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් බුද්ධ වන්දනා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙමනම් මේ ශ්‍රාවකයා තුල තියෙන්න ඕන දෙයක් තමයි ඒ තැනදී ඒ ශ්‍රාවකයා තුල සතිපට්ඨානයට අනුගත වෙච්ච ස්වභාවයක්. ඇත්තටම සතිපට්ඨානයට අනුගත වුණාට පස්සේ වෙන දෙයක් තමයි මේ නීවරණ ධර්මයන්ගෙන් හිත මඩින එක නවතිනවා. ඒකට වෙන විකල්පයක් නැහැ. ඒකයි මුලින් කිව්වේ මේකට මල් පූජා කළාට, පහන් පූජා කළාට, සුවඳ කූරු පූජා කළාට, නොයේක් මේ ලෝකේ පින්කම් කළා කියලා. පින්වත්නි, බඳු පින්කම් කරපු ශ්‍රාවකයෙකුට මේ නීවරණයන්ගෙන් බැට කන එක නම් නවත්ත ගන්න වෙන්නේ නැහැ. නීවරණයන්ගෙන් බැට කන හිතක නීවරණයන්ගෙන් බැට නොකෑම පිණිස ඔබ මොනවද කරන්න ඕන? ඔබ විසින් කළ යුත්තේ කවර දෙයක්ද? ඔබ විසින් කළ යුත්තේ වෙන මොකුත් නෙමේ. නීවරණයන්ගෙන් බැට නොකෑම පිණිස ඔබ කළ යුත්තේ පින්වත්නි සම්මා සතිය තුල, සතිපට්ඨානය තුල ශක්තිමත් වෙන එක. එතකොට මේ සතිපට්ඨානය තුල ශක්තිමත් වීම තුල තමයි ඒ ශ්‍රාවකයා නීවරණයන්ගෙන් හිත මඩින එක නවත්තන්නේ. එතකොට තමයි මේ බඳු නැවැත්මක් ඇති වුන් නැත්තම් කවදාවත් සතිය උපදින්නේ නැහැ. සම්මා සමාධිය උපදින්නේ නැහැ. එහෙනම් සමාධිය උපදින්නේ පින්වත්නි උපක්ලේශයන්ගෙන් බැට නොකන හිතකයි. අපි නිරන්තරයෙන් බලවත් ලෙස උපක්ලේශයන්ගෙන් බැට කනවා. ඒ උපක්ලේශයන්ගෙන් බැට කන්නේ නීවරණ ධර්මයන්ගෙන්. නීවරණයන් පවතින හිතක සම්මා සමාධිය උපදව ගන්න එක දුෂ්කරයි. ඒ නිසා තමයි සම්මා සමාධිය පිණිස සතිපට්ඨානිය වඩන්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අර එක දේශනාවක් තියෙනවා සමාධිය
සමාධිය වඩන ශ්‍රාවකෙක් විසින් සමාධිය තේරුම් ගන්න ඕන. ඒ වගේම සමාධිය පිණිස උදව් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. සමාධිය පිණිස උදව් වෙන්නේ පින්වත්නි සතිය, සතිපට්ඨානෙ. ඒතර සතිපට්ඨානයෙන් සමාධියට උදව්ව ලැබෙන්නේ සතිපට්ඨානය තුළ පුද්ගලයා වාසය කරනකොට ඒ සතිපට්ඨානය තුළ වාසය කරන පුද්ගලයා තුළ සම්මා සමාධිය උපදිනවා. එතකොට මේ සම්මා සමාධිය පිණිස තමයි සතිපට්ඨානෙ උදව්ව අපි ගන්නෙ. එතකොට මේ සතිපට්ඨානෙ උදව්ව ගත්තම සම්මා සමාධිය තුළ වාසය කරනකොට මේ සම්මා සමාධියේ පරිස්කාරී විදියට දක්වන්නේ සම්මා සතිය. එතකොට මේ සම්මා සතියෙන් උදව්ව අරගෙන සතිපට්ඨානය තුළ වාසය කරනකොට ඒ බඳු වාසය කරන ශ්‍රාවකයේ හිත තුළ තමයි සම්මා සමාධිය කියන தත්ත්වය උපදින්නේ. ඒ සම්මා සමාධිය උපන් ශ්‍රාවකයා තුළ තමයි ඇත්තටම පින්වත්නි මේ ලෝකයේ උදය වැය ඇතිවීම නැතිවීම පැහැදිලිව දැක ගන්න පුළුවන් චිත්තසංතානයක් ගොඩ නැගෙන්නේ. එබඳු ගොඩනැගීමක් තියෙන තැනක තමයි සදාතනික දුක නිමා කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට මේ පිළිවෙලට තමයි අපිට මේ ජීවිතය තුළ අවබෝධය කරා යන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේකට අපිට පිළිවෙතක් පැහැදිලි කළා. එක දේශනාවක තියෙනවා කන්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ විජ්ජාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේව මනුස්සේ. ගෝත්‍රය හොයන සත්වයෝ ඉන්නවා. පරපුර හොයන සත්වයෝ ඉන්නවා. කන්තියා සෙට්ටෝ ජනේ තස්මින් ගෝත්‍රය හොයන මේ සමහර අය ඉන්නවා මේ යේ ගොත්ත පටිසාරිනෝ ගෝත්‍රය හොයන සත්වයෝ ඉන්නවා. ඒ අය කියනවා නිතරම දෙයක් කන්තියා සෙට්ටෝ ජනේ තස්මින් ඒගොල්ලෝ කියනවා ගෝත්‍රය අතර ක්ෂත්‍රීය අය තමයි ශ්‍රේෂ්ඨ කියලා කියනවා. හැබැයි මේ ලෝකේ සාංශාරික යථාර්ථය දන්න කෙනෙක් විජ්ජාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේව මනුස්සේ. ඒ කියන්නේ ලෝකයේ දෙව් මිනිසුන් කෙරෙහි අෂ්ට විද්‍යාවන්ගෙන් ශක්තිමත් වෙලා නම්, පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වෙලා නම්, අෂ්ට විද්‍යාවන්ගෙන් පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වෙලා නම්, ඒ අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච තැනක තමයි සැබෑ ශ්‍රේෂ්ඨත්වය මතුවෙන්නේ. මොකද එයා කවදාවත් නැවත නැවත දුකට වැටෙන්නේ නැහැ. ශාස්ත්‍රීය තත්ත්වය තුල දුකේ නිමාවක් නැහැ. නමුත් විජ්ජාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේව මනුස්සේ දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳව යම් කතාවක් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා නම් බුද්ධ දේශනාවේ තියෙනවා මේ විජ්ජාචරණ සම්පන්නව එතන අෂ්ට විද්‍යාවන්ගෙන් යුක්ත වෙලා නම්, අෂ්ට විද්‍යාවන්ගෙන් යුක්ත වෙලා නම් පසළොස් චරණ දරහ එයාගේ චර්යාත්මකව යා තුල සීල සමාධි ප්‍රඥා. එතන චරණ ධර්ම පසළොස් චරණ ධර්මවල තියෙන්නේ සීල සමාධි ප්‍රඥාවෙන් විකාශනීය. එතකොට යා චර්යාත්මකව යම් විශාල වෙනසක් එයා තුල තියෙනවා නම්, ඒ වගේම අෂ්ට විද්‍යා තුල එයාට සාංශාරික අෂ්ට විද්‍යාවන් බුදුරජාණන් වහන්සේලාගේ හිත තුල තමයි උපදින්නේ. හැබැයි ඒවට අදාළ ආකෘතීන් අපි තුල ගොඩනගා ගැනීමෙන් තමයි අරහත්ත්වයේ වගේ தත්ත්වයන් අපේ හිත තුල උද්ගත කරගන්න අපිට පුළුවන් වෙන්නේ. නැත්තම් ඒ බඳු අවබෝධයක් කරා අපිට යන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඒතර අවබෝධය කරා යනවා නම් එයා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වෙන්න ඕන. එක පැත්තකින් අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්විත වෙන්න ඕන. ඒතර ඒවා සම්පූර්ණ වශයෙන් වැඩිච්ච කෙනා තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ, අපගේ බුදුරජාණන් වහන්සේ. නමුත් මේවා තුල යම් තාක් දුරට දියුණුවක් අප තුල තිබිය යුතුයි. දැන් චරණ ධර්මයන්ගෙන් අපි ශක්තිමත් විය යුතුයි. දැන් ජාගරියානු යෝගය කියන්නේ චරණ ධර්ම වලට අයිති දෙයක්. නමුත් නිදිවරාගෙන ධර්මයේ දියුණු කිරීමේ උනන්දුව අපිට නැත්තම් අවබෝධය කරා යන්න බෑ. පළවෙනි ධ්‍යානයේ, දෙවැනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ චරණ ධර්ම වලට තමයි ආйти. මේවා බුදුරජාණන් වහන්සේ තුල තිබ්බේවා. ඒවා අපිට පුළුවන්ද කියලා අපිට පසුබහින්න බෑ. ඒවා අපි තුලත් දියුණුවක් හදාගත්තේ නැත්නම් කවදාවත් අපට අවබෝධය කරා යන්න බෑ.
පුබ්බේ නිවාසානුස්සති ඥානෙ අෂ්ට විද්‍යාවන්ට අයිති දෙයක්. නමුත් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ බුදුරජාණන් වහන්සේලාගේ සීමාවක් නැහැ. හැබැයි ඒ පිළිබඳ අපට අවබෝධයක් නැත්නම් ඒ පිළිබඳ යථාර්ථවාදී නුවණක් අපි තුල පිහිටලා නැත්නම් ඒ බඳු යථාර්ථවාදී නුවණක් පිහිටලා නැති තැනක අපට අවබෝධය තුල තහවුරු වෙන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. අපිට අවබෝධය තුල තහවුරු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒතකොට අවබෝධය තුල තහවුරු වෙනවා නම් අපට ඉපදෙමින් මැරෙමින් ආපු සංසාරයේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ යම් තාක් දුරට අපිට තේරුම් ගැනීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධර්මයේ තුලින් හරි අපේ නුවණ වඩවාගෙන අපි තිබිය යුතුයි. ඒ නිසා ඊට පස්සේ දැන් චුතූපපාත ඥානෙ සත්‍යයේ චුතිය සහ උපත දකින නුවණ ගැනයි මේ කියන්නේ. නමුත් ඉපදෙමින් මැරෙමින් ආපු සත්වයා චුත වෙමින් ඉපදෙමින් යනකොට විටක නිරයටද විටක പ്രേත ලෝකයටද විටක සතර අපායටද විටක මනුස්ස ලෝකයටද විටක දිව්‍ය තලවලටද නොයේක් තැන්වල ගෙවල් අතර මිනිස්සු මාරු වෙනවා වගේ ඒ තැනින් මේ තැනට මේ තැනින් තව තැනකට මේ විදියට යන සංසාරයක් තියෙන කියලා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරේ චුතූපපාත ඥානෙ. නමුත් ඒක අපිට දියුණු කරගන්න බෑ බුදු කෙනෙකුට තරම්. නමුත් ඒ පිළිබඳ අපිට නුවණක් නැතුව මේ වැඩපිළිවෙල තුල ශක්තිමත් වෙන්න පුළුවන්කමක් නැහැ. මේවා ඒ කියන්නේ අෂ්ටවිද්‍යා සහ 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච ශ්‍රාවකයා තුල තමයි ශ්‍රේෂ්ඨත්වයේ මතුවෙන්නේ. ඒතර මේ ශ්‍රේෂ්ඨත්වයේ මතුවෙන්නේ ආරණ්‍යයක ඉන්නවා කියන එක මත නෙවෙයි, පන්සලේ ඉන්නවා කියන කාරණේ මත නෙවෙයි. ඒ වයින් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ නැහැ. අර බුද්ධ දේශනාවක් තියෙනවා චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මේ පුද්ගලයෝ 4 දෙනෙක් දකින්න හම්බ වෙනවලු. චත්තාරෝ මේ භික්කවේ. එතකොට කතමේ චත්තාරෝ කවුද ඒ 4 දෙනා? කවුද ඒ 4 දෙනා? ඒ 4 දෙනා තමයි පින්වත්නි නිකට්ඨ කායෝ අනිකට්ඨ චිත්තෝ එක්කෙනෙක්. ඊළඟට තමයි අනිකට්ඨ කායෝ නිකට්ඨ චිත්තෝ දෙවන්නා. ඊළඟට තුන්වෙනි කෙනා තමයි පින්වත්නි අනිකට්ඨ කායෝ අනිකට්ඨ චිත්තෝ. හතරවෙනි කෙනා තමයි නිකට්ඨ කායෝ නිකට්ඨ චිත්තෝ. පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යාමාන වෙනවා කියනවා. මේ අවබෝධය සම්බන්ධ කතාවක් පැහැදිලි කරන්නේ. කවුද නිකට්ඨ කායෝ නිකට්ඨ චිත්තෝ? ඒ තමයි එක්කෙනෙක් ඉන්නවා කයෙන් ගමින් පිට වෙලා ඉන්නවා. හැබැයි එයා හිත හැම වෙලාවකම ගමී තියාගෙන ඉන්නවා. ඔන්න පළවෙනි කෙනා. ඊළඟට කියනවා අනිකට්ඨ කායෝ නිකට්ඨ චිත්තෝ. එයා තව කෙනෙක් ඉන්නවා පින්වත්නි එයාගේ සිත ගමී නැහැ. නමුත් එයා හිත ගමී නැහැ. නමුත් එයාගේ හිත ගමී නැති වුණාට කය ඇසුරේ පවත්වනවා. ඊළඟට තුන්වෙනි කෙනා තමයි අනිකට්ඨ කායෝ අනිකට්ඨ චිත්තෝ. තුන්වෙනි කෙනා. ඒ කෙනා තමයි පින්වත්නි ඒ කියන්නේ සිතයි කයයි දෙකම ගමී තියාගෙන ඉන්නවා. සිතත් ගමී තියාගෙන ඉන්නවා, කයත් ගමී තියාගෙන ඉන්නවා. ඊළඟ හතරවෙනි කෙනා තමයි නිකට්ඨ කායෝ නිකට්ඨ චිත්තෝ. එයාගේ කයත් ගමී නැහැ, එයාගේ හිතත් ගමී නැහැ. මොකක්ද මේ ගමී ඉන්නවා සහ ගමී නැහැ කියලා මෙතන පැහැදිලි කරන්නේ? මේක විතා විශේෂ ධර්ම කොටාසයක් මේ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතංච භික්කවේ පුද්ගලෝ නිකට්ඨ කායෝ හෝති අනිකට්ඨ චිත්තෝ. මොකක්ද පින්වත් මහණෙනි කයින් ගමින් පිට වෙලා හිත ගමේ තියනවා කියලා මේ බුද්ධ දේශනාව කියන්නේ මොකක්ද? පුද්ගලෝ නිකට්ඨ කායෝ හෝති අනිකට්ඨ චිත්තෝ. ඉද භික්කවේ භික්ඛු ඒකච්චෝ පුද්ගලෝ අරඤ්ඤේ වනපන්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ සෝ තත්ත කාම විතක්කං විතක්කේති ව්‍යාපාද විතක්කං විතක්කේති විහිංසා විතක්කං විතක්කේති එවං කෝ භික්කවේ පුද්ගලෝ නිකට්ඨ කායෝ හෝති අනිකට්ඨ චිත්තෝ. මහණෙනි කොහොමද පුද්ගලයා කයින් ගමින් එළියට ගිහින් කයින් ගමින් වෙන් වෙලා හිත ගමී තියාගෙන ඉන්නවා කියන්නේ කොහොමද? කයින් ගම වෙන් වෙලා හිත ගමී තියාගෙන ඉන්නවා කියලා කියන්නේ කොහොම තත්වයක්ද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සමහර පුද්ගලයෝ ඉන්නවා කියනවා ඒගොල්ලෝ වනාන්තර ගතව සේනාසනවල වාසය කරනවා, ආරණ්‍යවල, කුටිවල, පන්සල්වල වාසය කරනවා. එයා දැන් ගිහියෝ පවා ඉන්නවා, ඒවා හොයාගෙන යනවා. නමුත් එයාගේ හිත තුල කාම විතර්කයන් වැඩ කරනවා.
කාම විතක්කම්, ව්‍යාපාද විතක්කම්, හිංසා විතක්කම් විතක්කේති. ඒ කියන්නේ යාගේ හිත තුල කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක වැඩ කරනවා. නමුත් එයා ඉන්නේ කොහෙද? ඉන්නේ ආරණ්‍යවල, පන්සල්වල, හාමුදුරුවන්ගේ ඇසුරේ, හාමුදුරුවෝ ළඟ බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරගෙන ඉන්නවා. නමුත් කාම විතර්කවල නම් අඩුවක් නැහැ. ව්‍යාපාද විතර්කවල නම් අඩුවක් නැහැ. හිංසා විතර්කවල නම් අඩුවක් නැහැ. විතර්ක ඕන තරම් දෝරේ ගලනවා. නමුත් මේ විතර්ක හිතට ගලන ගමන් එයා ඉන්නේ ආරණ්‍යවල, පන්සල්වල, කුටිවල. එතකොට ඒ වායේ ඉන්න ගමන් බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ හිත තුල විතර්කයන් වැඩ කරනවා නම් එයා සැබෑ අරමුණ කරා යන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ ඇඟ එක්තරා හුදේකලා තැනක තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි බුද්ධ දේශනාවේ අවබෝධය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ විතර්ක හිතට ගලන්නේ කොහොමද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක කොහොමද ඇති වෙන්නේ? අවිද්‍යාව නිසා විතර්ක ඇති වෙන්නේ. කොහොමද විතර්ක ඇති වෙන්නේ? විතර්කات ඇති වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහාම තමයි. එතකොට ආයතන 6 හරහා විතර්ක ගලන එකට විකල්පෙ මොකද? අර මුලින් කියපු සතිපට්ඨානෙමයි. අර හරියට පිරිසුදු රත්තරන් වල කතාව කියාගෙන ඇවිල්ලා ඒවා ඊයන් වලින්, සුදු ඊයන් වලින්, ඊට පස්සේ මේ තඹ වලින් අර පිරිසුදු රත්තරන් ටික අපිරිසුදු වුණාට පස්සේ එතන පිරිසුදු රත්තරන් ගන්න බෑ කියලා කිව්වනේ. යන්නේ ඒ වගේ මේ හිත මූලික වශයෙන් ඊතා යහපත් තත්ත්වයේ පවතිනවා. නමුත් මේ යහපත් තත්ත්වයේ පවතින හිත තුල උපක්ලේශ, කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණයන්ගෙන් හිත මඩිනවා. එතකොට අර නීවරණයන්ගෙන් හිත මැඩුණාට පස්සේ එතන පාරිශුද්ධිය නෑ. ඒවාට විකල්පයේ විදිහට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ පුහුණු කරන්න කියලා අපට අනුදැන වදාලා. අපිට පැහැදිලි කළා. දැන් එතකොට මෙතනත් පැහැදිලි කරනවා මේ ආරණ්‍යයක හිටියත් මෙතන කියනවා ඒක පැහැදිලිවම කියනවා අරඤ්ඤේ වනපන්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති. ආරණ්‍ය සේනාසනවල වාසය කරනවා. හැබැයි සෝතත්ත කාම විතක්කම්පි විතක්කේති, ව්‍යාපාද විතක්කම්පි විතක්කේති, විහිංසා විතක්කම්පි විතක්කේති. හැබැයි යාග තුල කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක වල අඩුවක් නැහැ. දැන් මේ හේතුඵල සහිතව විමසන කෙනෙකුටයි විතර්ක ඇති වෙන නැති වෙන විදිහ හොයන්න පුළුවන් වෙන්නේ. කොහොමද විතර්ක හිත තුල ඇති වෙන්නේ? කාම විතර්ක හිත තුල ඇති වෙන්නේ කොහොමද? කාම විතර්ක හිත තුල ඇති වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහාමයි. මේවා කවුරුවත් කරන දේවල් නෙමෙයි. ඇසෙන් රූප දැක්කට පස්සේ දකින්න තත්ත්වයේ ස්පර්ශය කියනවා පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා විඳිනවා යම් වේදේති තං සංජානාති. විඳිනකොට විඳින දේවල් අඳුන ගන්නවා. හඳුන ගන්නකොට යම් සංජානාති තං විතක්කේති, සංජානනය වෙනවා. වේදේති තං සංජානාති, විඳිනකොට අඳුන ගන්නවා. සංජානාති තං විතක්කේති, සංජානනයේ නිසයි හිතේ විතර්ක ඇති වෙන්නේ. හඳුනාගත්ත දේ පදනම් කරගෙනයි හිත තුල විතර්ක ඇති වෙන්නේ. මොනවද හඳුනගන්නේ? රූප හඳුන ගන්නවා. ඒවට කියනවා රූප සංඥා කියලා. ශබ්ද හඳුන ගන්නවා. ඒවට කියනවා ශබ්ද සංඥා කියලා. ගන්ධ සුවඳ හඳුන ගන්නවා. ඒවට කියනවා ගන්ධ සංඥා කියලා. රස හඳුන ගන්නවා. ඒවට කියනවා රස සංඥා කියලා. පහස හඳුන ගන්නවා. ඒවට කියනවා පොට්ටබ්බ සංඥා කියලා. මේ සංඥාවන් පදනම් කරගෙන සංඥා විපල්ලාස වලට පුද්ගලයා අහු වෙලා නම්, ඒ කියන්නේ අවිද්‍යාව මිශ්‍ර නම්, මෝහය මිශ්‍ර නම්, එයා සංඥා විපල්ලාස වලට අහු වෙනවනේ. ඒ සංඥා විපල්ලාස වලට ඒ පුද්ගලයා තුල හසුවීමක් තියනවා නම්, ඒ සංඥා විපල්ලාස පදනම් කරගෙනම ඒ පුද්ගලයා තුල සංජානාති තං විතක්කේති, සංජානනයේ පදනම් කරගෙනයි හිත තුල විතර්ක ඇති වෙන්නේ. සංජානනයේ නිසා හිතට විතර්ක ගලන්නේ. සංජානාති තං විතක්කේති. සංජානනයේ නිසා හිත තුළ විතර්ක ඇති වෙනවා. විතර්ක ඇතිවීමේ අරුබුදේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ඇති වුණා මොකක්ද අවුල? විතක්කේති තම් පපංචේති. විතර්කයේ නිසා එයා ප්‍රපංචකරණයකට යනවා. මොකද ප්‍රපංචය කියලා කියන්නේ තණ්හා මාන දිට්ටි වශයෙන් මේ පුද්ගලයා මම, මගේ ආත්මය කියලා වසඟයට යනවා. එතකොට එයාට අතීත අනාගත පච්චුප්පන්න වශයෙන්ම එයා තුල ප්‍රපංචකරණයකට අහු වෙනවා. එතකොට එයාගේ හිත මැදහත්ව පවත්ව ගන්න බෑ. ඒකට බලපාන්නේ විතර්කයේ ඇති වෙන්නේ ආයතන 6 පදනම් කරගෙනයි. එතකොට මේ විතර්කයේ ඇති වුණාට පස්සේ විතර්කයේ අතුරු හානිය තමයි විතක්කේති තම් පපංචේති. විතර්කයේ නිසයි මිනිසු ප්‍රපංචකරණයකට අහු වෙන්නේ. ප්‍රපංච කරන්නේ
මොකද බුද්ධ දේශනාව අයිති වෙන්නේ නිෂ්පපංච රාමස්සායන් ධම්මෝ පපංච රාමස්ස ප්‍රපංච රතිනෝ. නිෂ්පපංච ශ්‍රාවකයෙකුටයි මේ ධර්මය අයිති. ප්‍රපංචකරණයකට අහුවෙච්ච ශ්‍රාවකයෙකුට නෙමෙයි, නිෂ්ප්‍රපංච ශ්‍රාවකයෙකුටයි, ප්‍රපංචකරණින් අයින් වෙච්ච කෙනෙකුටයි මේ ධර්මයේ සැබෑ උරුමය, සැබෑ අයිතිය පවතින්නේ. නිප්පපංච රාමස්සායන් ධම්මෝ. මේ ධර්මයේ නිෂ්ප්‍රපංච ශ්‍රාවකයෙකුටයි අයිති. නිෂ්ප්‍රපංච භාවයට බාධකේ තමයි. ඒ කියන්නේ නිෂ්ප්‍රපංච භාවයට ප්‍රතිවිරුද්ධ වචන තමයි ප්‍රපංච භාවය. මේ ප්‍රපංච භාවය තමයි සංසාරයේ පුද්ගලයා ඇවිද්දවන්නේ. ප්‍රපංචකරණයකට අහුවෙන්නේ නැත්නම් කවදාවත් එයා සංසාරයේ සමග සංයෝග වී සංසාරයේ සමග එකතු වීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රපංචකරණයේ වෙන්නේ පින්වත්නි විතර්කයේ පදනම් කරගෙනයි. හිත තුල කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්කයේ පදනම් කරගෙනයි. විතර්කයේ ඇති වෙන්නේ පින්වත්නි සංජානනයේ පදනම් කරගෙනයි. එයා තුල අවිද්‍යාව සහගතව ඇති වෙන සංඥා විපල්ලාස නිසා. ඇහින් දකින්න රූපයේ නාම රූප ධර්මයන්ගේ පහළවීමක් විදිහට එයා දකින්නේ නැහැ. ඒ රූපයේ තුල සාරයක් ඇත කියලා කල්පනා කරනවා. ඒ විදිහට සංඥාව පහළ වෙන්නේ එයා ඒ රූපේ විඳින්න ගියපු නිසා. යං වේදේති තං සංජානාති. විඳින්නේ රූප දැක්ක නිසා, ස්පර්ශය නිසා, දකින්නේ ආයතනයන්ගේ ක්‍රියාත්මක වීම නිසා, ආයතනයන්ගේ පහළවීම සිදු වෙන්නේ නාම රූප නිසා. මෙහෙම එකක් තමයි සිද්ධ වෙමින් සහ සිද්ධ වෙමින් ඉදිරියටත් පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අවබෝධයක් නැති වුණාට පස්සේ විතර්කයේ පදනම් කරගෙන යා ප්‍රපංචකරණයකට යනවා. එයා ආරණ්‍යයක හිටියත් වැඩක් නැහැ. හාමුදුරුව ඇසුරු කරත් වැඩක් නැහැ. කොයි වෙලත් බණහා හිටියත් වැඩක් නැහැ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ඇති වෙන ආකාරයේ තේරුම් අරගෙන විතර්කයේ දුර්වල කිරීම පිණිස හිත වැඩිවීමක් එයා තුල ඇත්තේ නැත්නම් එයා ආරණ්‍යයක හිටියත්, බුදුහාමුදුරුවන්ගේ ළඟ හිටියත්, බුදුහාමුදුරුවන්ගේ සිවුරු පොටේ එල්ලලා හිටියත් ඒක වඩා අර්ථවත් තත්වයක් විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන. ඒකට තමයි උන්වහන්සේ මතක් කළේ කොහොමද? එයාට කිව්වේ නිකට්ට කායෝ අනිකට්ට චිත්තෝ. ආරණ්‍ය හිත මේ ආරණ්‍ය ඇඟ ආරණ්‍යයේ ශරීරයේ තියාගෙන ඉන්න නමුත් හිත තුල විතර්කයන් ගලනවා නම් එතන හරියට බුදුරජාණන් වහන්සේ මතක් කළා ගමින් පිට වූ කයක් ඇති. එහෙම වුණත් හිත තවමත් ගමී තියාගෙන ඉන්න පුද්ගලයෙක් කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා කතංච බික්කවේ පුද්ගලෝ අනිකට්ට කායෝ හෝති නිකට්ට චිත්තෝ. දෙවෙනි කෙනා තමයි පින්වත්නි කය ගමී තියෙනවා නමුත් හිත ගමී නැහැ. එයා සාමාන්‍ය දැන් ගිහියෝ ඉන්න පුළුවන්. ගෘහස්ත ජීවිතයේ කියන ආරාමික ඉන්න කෙනෙකුට වඩා ඉහළට ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක්. නමුත් එයාගේ ඇඟ තියෙන්නේ කොහෙද? ඇඟ හැමදාමත් තියෙන්නේ gedara, ගෘහයේ. නමුත් හිත gedarට හරියන විදියට නෙමෙයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කළා මොකක්ද මේ අනිකට්ට කායෝ හෝති නිකට්ට චිත්තෝ කියලා කියන්නේ ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ නහේවකෝ අරඤ්ඤී වනපන්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ. ඇතැම් පුද්ගලයෝ ඉනෝ වනසේනාසන සේවනය කරන්නට යාට වෙලාවක් නැහැ. යාට විදිහකුත් නැහැ. සමහරට ගිහි ජීවිතේ සම්බාධකයේ වෙනුවෙන් හරහට හිටලත් ඇති. හැබැයි එහෙම වුණාට ඒ ශ්‍රාවකයා තුල නික්කම්ම විතක්කම්පි විතක්කේති, අභ්‍යාපාද විතක්කන්ති විතක්කේති, අවිහිංසා විතක්කම්පි විතක්කේති. එවංකෝ බික්කවේ පුද්ගලෝ අනිකට්ට කායෝ හොති අනිකට්ට චිත්තෝ. ගිහි ජීවිතයේ තුල උනත් ඉන්න පුළුවන් කාම විතර්කයේ ඇති වෙනකොට කාම විතර්කයේ අභාවයට පත් කරවමින් ඉන්න ශ්‍රාවකෙක්. ව්‍යාපාද විතර්කයේ ඇති වෙනකොට ව්‍යාපාද විතර්කයේ අභාවයට පමුණුවමින් ඉන්න ශ්‍රාවකෙක් ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. හිංසා විතර්කයේ ඇති වෙනකොට හිංසා විතර්කයේ අභාවයට පත් කරමින් ඉන්න ශ්‍රාවකෙක් ඉන්න පුළුවන්. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක අභාවයට පත් කරමින් අනභවං ගමේති අභාවයට පත් කරමින් ඉන්නවා නම් එයා gedaraka හිටියත් එයාගේ සැබෑවටම හිත සුන්දර හුදේකලාවට ඇලිලායි තියෙන්නේ. ඒක හරි ප්‍රශස්තයි. ඇඟ ආරණ්‍යවල කැලෑවල තියාගෙන ඉන්නවට වඩා ඒක නරකයි කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඒකට වඩා හිත තුල විතර්ක ගලන විදියට නම් ඒවා තුල වාසය කරන එකට වඩා හොඳයි. ගෘහස්ත ජීවිතයේ ඇස්සේ gedarage ගමේ ඇඟ තියාගෙන හිත තුල නික්කම්මයට බරව, අව්‍යාපාදයට බරව, අවිහිංසාවට බරව Tamanගේ ජීවිතය ගෙවනවා නම් ඒක ගෙවන්න උදව් කරන්නේ මොකද? අර සතිපට්ඨානය. ඒකෙන් තොරව වෙන විකල්පයක් විදියට ධර්මයේ කිසිම අවස්ථාවක මේක අපිට පැහැදිලි කරලා නැහැ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා කතංච බික්කවේ පුද්ගලෝ අනිකට්ට කායෝ හෝති අනිකට්ට චිත්තෝ. තව පුද්ගලයෙක් ඉන්නවා එයා කය ගමින් පිට වෙලා කය පින්වත්නි මේ පුද්ගලයා තුල මේ
කායිකව ගමින් පිට වෙලා නැහැ. මේකයි මෙතන කියන්නේ අනිකට්ඨ කායෝ හෝති අනිකට්ඨ චිත්තෝ. ඒ වගේම හිතිනුත් ගමින් පිට වෙලා නැහැ. ඒ කියන්නේ කයත් ගමේ තියෙනවා හිතේ යා ටිකක් දුර්වල කෙනෙක්. මොකක්ද මේ කියන්නේ? ඉද බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ නයේවකෝ අරඤ්ඤේ වනපන්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ. එයා ආරණ්‍ය වනසේනාසන ධර්මයේ දියුණු කරන්න පුළුවන් භූමියක් ඇසුරු කරන්නෙත් නැහැ. ආරණ්‍ය ඇසුරු කරන්නෙත් නැහැ. ඒ වගේම සෝ තත්ත කාම විතක්කම්පි විතක්කේති ව්‍යාපාද විතක්කන්ති විතක්කේති විහිංසා විතක්කම්පි විතක්කේති. කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක වැඩෙන ආකාරයටමයි යාගේ චින්තන හැසිරවීමත් පවතින්නේ. ඒ බඳු චින්තන හැසිරවීමක් නම් තියෙන. ඒ බඳු චින්තන හැසිරවීමක් තියෙන තැනක පින්වත්නි යාට සැබෑවටම අර බුදුදහම පැහැදිලි කරන නිවීම කරා යන්න අමාරුයි. එතකොට එයා වඩාත් අගය කරන්න පුළුවන් තත්වයක ඉන්න කෙනෙක් නෙමෙයි. අර මුලින් දෙන්නටම වඩා මෙයා ටිකක් දුර්වලයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට මතක් කරනවා තව කෙනෙක් ඉන්නවා කතංච බික්කවේ පුග්ගලෝ නිකට්ඨ කායෝච හෝති නිකට්ඨ චිත්තෝච. තව කෙනෙක් ඉන්නවා එයා කයිනුත් ගමින් පිට වෙලා තියෙනවා. එයා සැබෑවටම ආරණ්‍ය සේනාසන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. ඒත් එක්ක මේ ඇසුරේ ප්‍රායෝගිකව ඇතුලේ ඒකට අදාළ ක්‍රියාත්මක වීමක් තියෙනවා. නිකට්ඨ චිත්තෝ. නිකට්ඨ චිත්තෝ මොකද්ද නිකට්ඨ චිත්තෝ කියලා කියන්නේ? පුද්ගලයෝ ඉන්නවා ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අරඤ්ඤේ වනපන්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ සෝ තත්ත නික්කම්බ විතක්කම්පි විතක්කේති අව්‍යාපාද විතක්කම්පි විතක්කේති අවිහිංසා විතක්කම්පි විතක්කේති. කාම විතර්කයන් ව්‍යාපාද විතර්කයන් හිංසා විතර්කයන් අභාවයට පත් කරමින් ඒවාට මෝරණ්ඩ නොදී එයා මූලික අරමුණ වෙනුවෙන් එයා කැප වෙනවා. එයාට හරි ඉක්මනට අවබෝධය කරා යන්න පුළුවන්. මොකද එයා තමා තුළ මානසිකාරයක් තියෙනවා. ඒ කියන්නේ සීලයකින් ගන්න පුළුවන් උදව්වත් අරගෙන තියෙනවා. සමාධියෙන් ගන්න පුළුවන් උදව්වත් අරගෙන තියෙනවා. මොකද මේ සමාධියෙන් ගන්න පුළුවන් උදව්ව අරන් තියෙන නිසා තමයි එයා අනභවං ගමේති. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක අභාවයට පමුණුවමින් ඉන්නේ. එතකොට ඒවා අභාවයට පමුණුවමින් ඉන්නේ. එතකොට දැන් ගොඩාක් අය කියනවානේ මේ ගිහි ජීවිතය තුළ අවබෝධය කරා යන්න බැරිද කියලා. යන්න පුළුවන්. බොහෝ දෙනෙකුට පුළුවන් සැලකිය යුතු ආකාරයෙන් අවබෝධය තහවුරු කරගන්න. පන්සල් වල ආරණ්‍ය වල ඉන්න අයටත් වඩා හොඳට පුළුවන් සමහර අයට. ඉතින් මේක හොඳට කළමනාකරණය කරගෙන ඉදිරියට යන්නයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට උනන්දුවක්, කැමැත්තක්, උත්තේජනයක් තිබිය යුත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා ඊටාම ලස්සන කාරණයක්. ඒ තමයි පින්වත්නි මෙතන දැන් එයාගේ කයත් ගමේ නැහැ. හැබැයි හිතත් ඒ වගේම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක එක නැහැ. හේතුව එයා සිහිනුවන පවත්වමින් දකිනවා මේ ලෝකයේ මේ ආයතනික ක්‍රියාවලිය තුලින් අත්දැකීමට එකතු වෙනකොට ඒ අත්දැකීම පදනම් කරගෙන ඒ අත්දැකීම තුල මුසපත් වෙච්ච ශ්‍රාවකයා තුල අවිද්‍යා සහගත හැසිරීමක් තියෙනවා. ඒ අවිද්‍යා සහගත හැසිරීම පදනම් කරගෙන ඒ පුද්ගලයාට මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම ගැන වැටහීමක් නැහැ, අවබෝධයක් නැහැ, නාම රූප පරිච්ඡේදක ඥානයක් නැහැ, සම්මර්ෂණ ඥානයක් නැහැ. ඒ නිසා මෙයාට ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනකොට එයා වින්දනයේ තුලත් මුසපත් වෙනවා. ඒ විඳින ලෝකයේ තුල වේදේති තං සංජානාති, විඳිනකොට සංඥා පහළ වෙනවා. ඒ සංඥා තුලත් එයා මුසපත් වෙනවා. සංඥා තුලත් මුසපත් වෙනවා. ඒ සංඥා තුල මුසපත් වෙනකොට ඒ සංඥාව පදනම් කරගෙන යන් සංජානාති තං විතක්කේති, සංඥාව පදනම් කරගෙන යාගේ හිත තුල විතර්ක හට ගන්නවා. විතර්ක හට ගන්නවා. ඒ විතර්ක හට ගන්නකොට පින්වත්නි විතක්කේති තම් පපංචේති, විතර්ක හට ගන්නකොට ඒ විතර්කේ නිසා ප්‍රපංචකරණයකට යනවා. දැන් එයා මේ ශ්‍රාවකයා තුල ප්‍රපංචකරණය සිද්ධ වෙන්නේ නැහැ. මගේ ආත්මය කියලා දකින්නේ නැහැ. මොකද මේ අභාවයට පමුණුවමින් ඉන්නේ විතර්කයන්. ඒ අභාවයට පැමිණවීම පිණිස පාරිසරික සාධක වලටත් එයා එකඟ වෙලායි තියෙන්නේ. ඒකයි මෙතන කියන්නේ නිකට්ඨ කායෝ හෝති නිකට්ඨ චිත්තෝ කියලා. කය සහ සිත දෙකම සූදානම් වෙලා තියෙනවා විතර්කයේ මැඩ පැවැත්වීම පිණිස. ඒකට පරිපූර්ණව සම්මා සතියෙන් උදව් අරගත්ත කෙනෙක්, සම්මා සමාධියෙන් උදව් අරගත්ත කෙනෙක්. ඒ බඳු ශ්‍රාවකයෙකුට ඊටාම උද්වේගකාරීව වේගයෙන් අවබෝධයේ පැත්තට Tamanගේ හිත හසුරුවාගෙන සදාතනික දුක නිමා කරගන්න තැනකට එයාගේ චින්තනය ගොඩනගා ගන්න පුළුවන්. ඒ බඳු ගොඩනගා ගන්න ශ්‍රාවකෙක් සාංශාරික වශයෙන් මේ නීවරණයන්ගෙන් හිත මැඩ ගන්නකොට ඒ නීවරණ මැඩ පැවැත්වීම පිණිස සම්මා සතිය යොදවා ගත යුතුමයි.
එතකොට තමයි යථාභූත ඥානී කරා සමාධිය හැඩ ගැහෙන්නේ. ඒ බඳු සමාධිමත් සිතකට උදව්ව තමයි ඊටාම හුදේකලාවේ භාවනාවට සුදුසු පාරිසරික සාධකයක්, ආධ්‍යාත්මයට සුදුසු පාරිසරික සාධකයක් ගොඩනගා ගන්න එක. පරිසරයත් වැදගත්. හැබැයි පරිසරයේ විතරක් වැදගත් කියලා හිතුවොත් එතනත් අමාරු වැටෙනවා. ඒකනේ අර මුලින්ම පැහැදිලි කළේ පින්වත්නි, කය විතරක් ගමින් පිට කරගෙන ඉන්නවා නිකට්ට කායෝ අනිකට්ට චිත්තෝ. නමුත් එයා හැම වෙලාවෙම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ගලන විදියට ඉන්නේ. ඒක අගය කළ යුතු තත්වයක් නෙමෙයි. ඒ නිසා ආරණ්‍යයට, කුටියකට, කැලෑවකට ගිහින් භාවනා කරන්න, ධර්මයක් දියුණු කරන්න හිතන්න කලින් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ආයතනික ලෝකෙන් ඇති වෙන විදිහ ඊටා හොඳින් පටිච්ච සමුප්පන්නව තේරුම් අරගෙන ඒවා කෙරෙහි ගැඹුරු විමර්ශනයක් තියෙන ශ්‍රාවකයෙකුට පුළුවන් සදාතනික දුක නිමා කර ගැනීම තැනට Tamanගේ හිත හදාගන්න. ඒකට ගිහි ජීවිතේ බාධාවක් නැහැ. ඒ කෙරෙහි වඩා උනන්දු වන ශ්‍රාවක භාවයකට මේ උතුම් දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ